නමෝ බුද්දාය. අද ධර්මාසනයට වැඩම කරන්නේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේයි. ධර්මාසනයට දායකත්වය ලබා ගන්නේ කසුනි කටුගම්පල මහත්මියයි. අපි සදහැ සිතින් ධර්ම ශ්‍රවණය කරමු. සිරස FM ධර්මාසනය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධම්මතා ඒසා භික්කවේ සත්තාහ ජාතේ බෝධිසත්තේ බෝධිසත්ත මාතා කාලං කරෝති තුසිතං කායං උපපජ්ජති අයමෙත්ත ධම්මතාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් සිරස FM ධර්මාසනය හරහා ගලාගෙන හැලෙන සද්ධර්ම වර්ෂාවේ සද්ධර්ම යාගයේ කොටස්කරුවන් බවට පත්ව මේ පිංතුන් කවුරුත් සූදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයට පහළ වෙලා මේ රෝගීව ඉන්න සත්වයා සුවපත් කරමින් අමෘතය ලෝකයට බෙදා හරිමින් ලෝකයට දේශනා කළ එලිපෙහෙලි කළ උතුම් ධර්මයන්ගෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පිගන්නේ ඔබට මතක ඇති මම පහුගිය සතියක ධර්ම දේශනාවේ බුදුරජාණන් වහන්සේට මාතාවක් වෙන්න පුළුවන් වුණු මහා ප්‍රජාපතිය ගැන, ප්‍රජාපති ගෞතමී දේවිය ගැන ඔය පිංගතුලට කියලා දුන්නා. පිගන්නේ මේ ප්‍රජාපතිය ගැන කියපු කතාව අහපු බොහෝ දෙනෙක් මට කිව්වේ, ස්වාමීනි හුස්මක්වත් ගන්නේ නැතුව මේ දේශනාව අහන් ඉන්න තරම් මේ දේශනාව රසවත්. ස්වාමීනි පුදුම මාතාවක්, ස්වාමීනි පුදුම දරුවෙක්, තම තමන්ගේ යුතුයකම් එකිනෙකාට ඉටු කළ, නිවැරදිව ලෝකෙන් නිවී ගිය, නිවැරදිව ලෝකෙන් සැනසී ගිය මෙවන් මාතාවක් ගැන, මෙවන් පුතෙක් ගැන අහන්න දකින්න ලැබීමත් අපි සංසාරේ කරපු ලොකු භාග්යක්. පින්වත්නි, මේ ප්‍රජාපතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බෝසත් කාලේ මේ බෝධිසත්වයන් වහන්සේව වදාපුමවත් නෙමෙයි, හදාපුමව. තවත් අපූර්ව අම්මා කෙනෙක් මේ ලෝකෙට පහළ වුණා, මහා මායා නමින්. මේ අම්මාගේ උතුම් බව කියන්න කිසිසේත්ම වචන ගලපන්න අපිට පුළුවන් කමක් නැහැ. මහා මායාවගේ ගුණ කඳ ගැන හිතන පමාවෙන් ඇස්වලට කඳුළු උනන්නේ මගේ පින්වත්නි සමහරක් විට. මේ උත්තරීතර මාතාව ලැබපු සැනසීම මතක් වෙලා මුදිතා ගුණය නිසා වෙන්න පුළුවන්. මේ උත්තරීතර මාතාව නිවිච්ච නිවීම මතක් වෙලා මුදිතා ගුණය නිසා වෙන්න පුළුවන්. මේ පුතුන් අම්මලා අතර ඇතිවෙච්ච පුදුම සහගත ආශ්චර්යමත් ධර්මතා ඔබත් මමත් සරණ ගිය මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අම්මට නියද මුහුණ දෙන්න සිද්ධ වුණේ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ අම්මා කොයි තරම් පින්වන්තයිද කියලා මතක් වෙද්දි මගේ පින්වත්නි, ඔබට මහා මායාවක් නොවෙන්න හිතුනොත් ඒක පුදුමයක්. මහා මායා දේවිය ඇවිත් මනුෂ්‍ය ලෝකෙ පිළිසිඳ ගන්නේ මහා සම්මත රාජ පරම්පරාවෙන් අකණ්ඩවම පැවතෙන එවකට කෝලිය රටේ රජ්ජුරුවන් බවට පත් වෙලා හිටිය දේවදහ කියන ශාක්‍යගේ පුතා වෙච්ච අංජන රජතුමාටත්, අංජන රජතුමාගේ අගමහේසිය බවට පත් වෙච්ච ලුම්බිනි කුමරිය, ඇයට කියපු තවත් නමක් තමයි යශෝදරා කියලා කියන්නේ, ලුම්බිනි කුමරියටත් දාව පිළිසඳගත්ත පළවෙනි වැඩිමහල් දුව කියලා සිහිපත් කරනවා. මහා මායාවට තවත් නංගි කෙනෙක් හිටියා, එගේ නම ප්‍රජාපති. මහා මායාවත් ප්‍රජාපතිත් කියලා කියන්නේ අක්කයි නංගි. නැකත් කරුව කිව්වා මේ දෙන්නම ඉපදිච්ච දවසේ මහා මායාවටත් ප්‍රජාපතියටත් යම් කිසි දවසක දරුවන් ලැබෙනවා. ලැබෙන දරුවන් දෙදෙනම සක්විති රාජ්‍ය සම්පත්තිය ලබන්න තරම්, පින්වන්ත කුමරුන් ලබන තරම් මේ ස්ත්‍රීන් දෙදෙනා මහා පුණ්‍යවන්තයි කියලා සිහිපත් කළා. පින්වත්නි, සුද්ධෝදන රජතුමා බොහොම දක්ෂ තරුණ රජ කෙනෙක්. තමන්ගේ තාත්තගේ රටේ ඇතිවෙච්ච එක කැරැල්ලක් මර්ධනය කරලා එයින් ලබාගත්තු වරයෙන් ප්‍රජාපතිවත් මහා මායාවත් දෙන්නවම පාවා ගන්න අවසර අරගෙන මහා මායාව අගමහේසිය බවට පත් කරගෙන ප්‍රජාපතියවත් තමන්ගේ භාර්යාවක් බවට පත් කරගත්තා. මේ කාලේ තුසිත දිව්‍ය භවනයේ වැඩ හිටිය
අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලය සහ මව කියන මෙන්න මේ සියලුම දේවල් කල්පනා කරලා මහා මායා දේවියගේ ආයුෂ තවත් මාස 10කුත් දින 7කුත් තියෙන්නට කල් ඇරලා ඒ කාලය වෙනකොට සුදුසු කාලය පැමිණි නිසා මව් කුස පිළිසිඳ ගත්තා. බෝධිසත්වයන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකෙදිම සාමාන්‍යයෙන් දෙවි කෙනෙක් ලෝකයෙන් චුත වෙනකොට දකින පූර්ව නිමිති 5 දකිනවා. දෙවි කෙනෙක් සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකේ ජීවත් වෙනකොට කාන්තාවක් නම් අවුරුදු 16ක් වගේ තමයි පේන්නේ. දිව්‍ය දුවක් නම්, දිව්‍ය පුතෙක් නම් අවුරුදු 20ක් වගේ තමයි ජීවිත කාලයම මේ දෙවියන්ට පේන්නේ. කිසිම දවසක දහඩියක් දාන්නේ නැහැ. ශරීරය දුර්වර්ණ වෙන්නේ නැහැ. කැඩිච්ච බිඳිච්ච තැනක් පේන්නේ නැහැ. අඩුම තමන්ගේ ළඟ ඇති වෙච්ච මලක්වත් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් යනකම් මේ තුසිත දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ මැලවෙන්නේ. හැබැයි 7 දවසකින් චුතිය වෙනවා කියලා දැනුණු දාට 7 දවසකින් චුතිය සිද්ධ වෙන දවසට පූර්ව නිමිති පහළ වෙනවා. තමන් ගාව තියෙන මල් ටික මැලවෙනවා. වස්ත්‍ර ටික කිලිටි වෙලා යනවා. දහඩිය ගලන්න පටන් ගන්නවා. ශාරීරිය දුර්වර්ණ වෙනවා. ඒ දිව්‍ය රාජවරුන්ට තමන්ගේ ආසනෙ ඉඳ ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ආසනේ පීටන්නේ නැහැ. පින්වත්නි, මෙන්න මේ දෙවිවරු මේ පූර්ව නිමිති පහළ වුණාට පස්සේ දිව්‍ය ලෝකයේ පිළිබඳව කලකිරීමක් එක්ක බයක් ඇති වෙනවා. පින් කරලා නැත්තම් කෙනෙක් සිල් රැකලා නම් භාවනා කරලා නම් මතුත් මම දිව්‍ය ලෝකෙ සැප අනුභව කරනවා කියලා දැනගෙන බයට වෙන්නේ නැහැ. හැබැයි කෙනෙක් පින් කලේ නැත්තම්, ඒකයි කිව්වේ දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. කෙනෙක් පින් කලේ නැත්තම් එයා මේ ආත්ම භාවය නිමා වෙන්න යන මොහොතේ දකින්න පූර්ව නිමිතිත් එක්ක පුදුම භයකට පැමිණෙනවා. දෙවියන්ටත් බය තියෙනවා. හැබැයි බෝසතාණන් වහන්සේ මේ පූර්ව නිමිති දැකලා ඊළඟ ආත්ම භාවයේදී බුදු වෙනවයි කියලා දැනගෙන තමන් වහන්සේට නිමිති පහළ වෙච්ච වෙලාවේ දසදහසක් සක්වල දෙවි දේවතාවුන් වහන්සේලා එතනට එළඹිලා නුඹ වහන්සේ දසපාරමිතාවන් පිරුවේම ශක්‍ර සම්පත්තිය හෝ මාර සම්පත්තිය හෝ බ්‍රහ්ම සම්පත්තිය හෝ චක්‍රවර්ති සම්පත්තිය වෙනුවෙන් නෙවෙයි, ලෝකය ඈතර කරනු පිණිසයි බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේ සංසාර ජීවිතයේ සමතින් සප්පාරමී ධම් පිරුවේ. නිදුකාණනි, කාලෝ යන්තේ මහාවීර උප්පජ්ජමාතු කුච්ච. ස්වාමීනි, ඔබ වහන්සේට බුදු වීමට දැන් සුදුසු කාලයයි. බුදු වනු මැනවයි කියලා ආරාධනාවක් කරා. මේ වෙලාවේ බෝසතාණන් වහන්සේ දෙවියන්ට සුදුසු පිළිතුරක් නොදීම කාලයේ, දීපය, දේශය, කුලය, මව කියන පස් මහා බැලුම් නැත්නම් මේකට පංච මහා විලෝකණය කියලාත් කියනවා. සුදුසු කාලය නිසා සුදුසු දීපය, දේශය තෝරගෙන කුලය සහ මව කියලා බලනකොට කල්ප ලක්ෂයක් බුදු කෙනෙකුට මව් කුස හදාගෙන මමත් කවදා හරි දවසක ලෞතුරා බුදු වෙන බෝසතාණන් වහන්සේ නමක් මගේ මව් කුසින් වදනවා කියලා පාරමී පුරාගෙන ජාතිය පටන් උප්පත්තියේ පටන් සීලෙන් දුර්වල නො වූ උත්තමාවියක් වෙච්ච මහා මායාව දකිනවා. මේ පංච මහා විලෝකණයන්ම ඒ වෙනකොට සාර්ථක වෙලා තිබ්බ නිසා, ඒ වෙනකොට ගෝචර භාවයට අවිල්ල තිබ්බ නිසා දෙවිවරුන් දිහා බලාගෙන නිදුකාණෙනි, මට බුදු වීමට කාලය යයි දෙවියන්ට සංග්‍රහ කරලා ප්‍රතිඥා දීලා නුඹලා දැන් මෙතනින් පිටත්ව යන්නයි ආරාධනා කරලා තුසිතේ සිටින සියලුම දෙවියන් පිරිවරාගෙන තුසිත පුරෙහි තියෙන බොහෝම ලස්සන උයනක් නන්දන උයන කියලා මෙන්න මේ නන්දන උයනට පිවිසියා. මේ නන්දන වනයේ පුරාවට සැරිසරමින් ඉන්න අතරතුරම බෝසතාණන් වහන්සේ දිවි ලෝකෙන් චුත වෙනවා. පින්වත්නි, කෙනෙක්ට Tamanගේ චුති චිත්තය ඒ සැතරම අහුවෙන්නේ නැහැ. ඒ නිසා චුති වෙනවා කියලා දැනගත්තට චුති චිත්තය කියන එක බෝසතාණන් වහන්සේටවත් ගෝචර වෙන්නේ නැහැ. ප්‍රතිසන්දිය ලැබුවේ අහවල් තැනයි කියලා දැනගත්තට ප්‍රතිසන්දි චිත්තය කියන එක කිසිම වෙලාවක බෝසතාණන් වහන්සේටත් ඒ සිතින් මේ සිත දැනගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. චුති සිත දකින්නේ නැහැ. චුති වෙන මොහොතෙහි චුත වුණා කියලා විතරක් දකිනවා. ප්‍රතිසන්දි සිත දකින්නේ නැහැ. හැබැයි මෙන්න මෙතන පිළිසිඳ ගත්තා කියලා දන්නවා. පින්ගනි, මේ වෙලාවේ දසදහසක් සක්වල කම්පාවටපත් වෙනවා. මව් කුසට බැහැගන්නේ මෛත්‍රී පූර්වාංගම සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරක කුසල් සිත සමාන මහා විපාක සිතකින් පිළිසිඳ ගන්නවා කියලා සිහිපත් කළා. අසලපුන් පොහෝ දින උතුරු සැල් නැකතින් මව් කුස පිළිසිඳ ගන්න මේ උත්තමයට මව් කුස හදාගෙන කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආපු උත්තමාවිය තමයි මහා මායාව. බුදු කෙනෙක් හැමෝගෙම කුසට නම් පහළ වෙන්නේ නැහැ. ඒකට මහා පුදුම පිනක් තියෙන්න ඕනි. මහා මායාව කියලා කියන්නේ සංසාර ජීවිතේ කරපු පින්වල කෙලවරක් නැති අම්ම කෙනෙක්. පුදුම කුසලයක් ඇයට තිබ්බා. ඇය අපූර්ව සිහිනයක් දකිනවා. මේ බෝධිසත්වයන් වහන්සේ කුසට එනකොට මේ සිහිනය පවදාට බමුණන්ට සැලකරාට පස්සේ බමුණන් පිළිතුරු දෙනවා, මහරජතුමනි, බය වෙන්න එපා. නුඹගේ දේවියගේ කුසේ දරුගබක් පිහිටියා.
ඒක ස්ත්‍රී ගැබක් එහෙම නෙමෙයි පුරුෂ ගැබක් තමයි පිහිටියේ. ඔබ වහන්සේට පුතෙක් වෙනවා. ඔව් ගිහි ගෙහි වැසුවොත් එහෙම සක්විති රජ වෙනවා. වැරදිලාවත් ගිහි ගෙහින් නික්මුණොත් උතුම් ලෞතුරු සම්මා සම්බුද්ධත්වයට පත් වෙන තරම් පුදුමාකාර පිං ඇති පුතෙක් තමයි දේවියගේ කුසේ පිළිසඳගත්තේ කියලා සිහිපත් කළා. පිංගුතුන් අහලා ඇති සතරවරම් දිව්‍ය රාජවරු ඇයව යහන පිටින් නොසවාගෙන අනවතප්ත විලගාවට රැගෙන ගියා. අනවතප්ත විලගාවදී දෙවඟනන් පැමිණ මිනිස් කිලිටි හැරීම පිණිස කියලා සිහිපත් කරලා තියෙනවා. දිව්‍ය වස්ත්‍ර හඳවලා සුවඳ ගල්වලා දිව්‍ය මල් පළඳවලා තවත් බොහෝම සමීපයේ තිබ්බ රිදී පර්වතයක ඇතුළක තියෙන රන් විමානයක නැගෙනහිරට හිස දමා සයනය කෙරෙව්වා. අනතුරුව බෝධිසත්වයන් වහන්සේ සුදු ඇත් පැටියෙක් ලෙස ඒ පර්වතයේ සමීපයේම තිබ්බ තවත් රන් පර්වතයක හැසිරීලා එයින් රිදී පර්වතයට බැහැලා උතුරු දිශාවෙන් පැමිණ රන් විමනට පිවිසිලා මවව තමන්ගේ පැදකුණු කොට දකුණු පස පලාගෙන කුසට ඇතුළු වූ බව තමයි මේ සිහිනයෙන් මහා මායාව දැක්කේ. මහා මායාවගේ මේ සිහිනයෙන් අනාගතය ගැන කියූ බමුණන්ගේ කතාවත් එක්ක මේ උතුමන් වහන්සේ ලෝකයට පහළ වෙනවා මගේ පින්වත්නි. හරිම අපූරු කරුණු රාශියක් එක්ක දසදහසක් සක්වල කම්පා කරගෙන මේ ලෝකයට පහළ වෙන මේ උතුමන් වහන්සේ පහළ වෙන වෙලාවේ මව් කුස පිළිසඳ ගන්න වෙලාවේ පින්වත්නි සිහිපත් කරනවා ලෝකාන්තරික නිරයටත් මොහොතක් ආලෝකය ලැබෙනවා කියලා. ඒ තරම් ශ්‍රේෂ්ඨ උත්පත්තියක් තමයි මහා මායාව ලෝකෙට ගේන්නේ. ලෝකාන්තරික නිරය කියලා කියන්නේ පින්වත්නි සක්වලවල් තුනක් එකට එකතු වෙලා මැද හැදෙන අවකාශයට. මෙන්න මේ අවකාශයට යන සත්වයා මොන කර්මයේ නිසාද ලෝකාන්තරික නිරයට යන්නේ කියලා සිහිපත් කරනවා. තමන්ගේ භාර්යාවට දරුණු බව, දෙමව්පියන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වදහිංසා පැමිණවීම ආදී අකුසල කර්ම සිද්ධ කරමින් තමයි කෙනෙක් ලෝකාන්තරික නිරයට යන්නේ. පින්වත්නි මේ ලෝකාන්තරික නිරෙහි කිසිම ආලෝකයක් නම් නැහැ. කල්ප ගානක් කළුවරේ ඉන්න මේ සත්වයන් පිටිපිඩක් වගේ දිය වෙලා සමහරක් විට බිමට වැටෙනවයි කියලා සිහිපත් කරනවා පින්වත්නි. බිම තියෙන වතුරට වැටිලා නැවත වාරයක් පිටිපිඩක් වගේම දිය වෙලා අනන්ත දුක් විඳිනවා කියලා සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි ඇසුරු ගහන තරම් සුළු කාලයක් හරි ලෝකාන්තරික නිරයට ආලෝකයක් ආවනම් අපි විතරක් නෙමෙයි අපි වගේම මේ නිරේ තවත් දුක් විඳින සත්වයා ඉන්නවාය කියලා ඒ මහ බෝසතාණන් වහන්සේ නමකගේ මව් කුස පිළිසිඳ ගැනීම කියන අති ආශ්චර්යමත් සිදුවීම ඉස්සරහ විතරමයි. පින්වත්නි බලන්න මේ අම්මා කොච්චර වාසනාවන්ත අම්මා කෙනෙක්ද කියලා. මහා මායාවගේ කුසට මේ පින්වන්ත දරුවා පිළිසිඳගත් මොහොතේම දිව්‍ය පුත්‍රයෝ 4 දෙනෙක් සතරවරම් දිව්‍ය රාජවරු 4 දිශාව ආරක්ෂාව පිණිස පැමිණෙනවා කියලා සිහිපත් කරනවා. අටුවාව සිහිපත් කරනවා සතරවරම් දිව්‍ය රාජවරු වෙන්නේ මේ මංගල සක්වලින් විතරක් නෙමෙයි දසදහසක් සක්වලින්ම 40000ක් තරම් වූ සතරවරම් දිව්‍ය රාජවරු මේ මව් කුස ආරක්ෂා කිරීමට මේ රත්තරන් අම්මටත් මේ රත්තරන් පුතාටත් අමනුෂ්‍යයන්ගෙන් පාංසු පිශාචයෙක්ගෙන් මිනිස්සෙක්ගෙන්වත් කිසිම විදිහකට හානියක් නොවේවා කියලා ආරක්ෂාව යොදන්නයි එන්නේ. පින්වත්නි මෙතනදිත් සිහිපත් කරන්න ඕනි මේ දෙවිවරුන් මෙතනට ආවේ නම් බුදුරජාණන් වහන්සේගේ බෝසත් ආත්මය සුරකින්න නම් නෙමෙයි. බෝසතාණන් වහන්සේට හානි කරන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. සිද්ධාර්ථ කියන නම ලෝකයට පිළිසිඳගත් යම් දවසකද එදා ඉඳන් ඒ උතුමන් වහන්සේට හානි කරන්න ලේ බින්දුවක් ඇඟෙන් හොල්ලන්න කිසිම කෙනෙක්ට සමත් නැහැ මේ ලෝකේ. හැබැයි මේ දෙවිවරු එන්නෙම මෑණියන්ගේ ආරක්ෂාවට කියලා සිහිපත් කරනවා. යම් කිසි විදිහකට විරූපී වූ අවලක්ෂණ වූ බියජනක වූ මුර්ගයෙක් පක්ෂියෙක් බියජනක රූපයක් දැකලා බියජනක ශබ්දයක් අහලා බෝසත් මෑණියන්ට යම් කිසි බයක් සන්ත්‍රාසයක් ඇති වෙයිද අන්න ඒ බය සන්ත්‍රාසය ඇතිවීම වළක්වීමටයි මේ දෙවිවරු මේ ආරක්ෂාව යොදන්නේ. තවත් පින්වත්නි බෝසතාණන් වහන්සේගේ පින් තේජසින් හටගත් ගෞරවය නිසා මේ දෙවිවරු මේ ආකාරයට ආවයි කියලා සිහිපත් කරනවා. පින්වත්නි මේ දෙවිවරු මහා මායාවට පේනවා. පේන්නේ නැති අවස්ථා කිහිපයක් තියෙනවා. මහා මායාව ස්නානය කරද්දී, මහා මායාව සැරසෙද්දී, මහා මායාව ආහාර ගද්දී, ශරීර කෘත්‍යයන් කරන කල්හි මේ වෙලාවෙ මේ දෙවිවරු මහා මායාවට දර්ශනීය වෙන්නේ නැහැ. හැබැයි ශ්‍රී යහන් ගබඩාවට පිවිසලා උතුම් ස්ථානයේ රැඳිලා ඉන්න වෙලාවට මේ දෙවිවරුන් දර්ශනීය වෙනවා කියලා සිහිපත් කරනවා. හැබැයි අමනුෂ්‍යයෙක්ව දැකලා බය වෙනවා වගේ මහා මායාවට කිසි වෙලාවකවත් මේ දෙවිවරුන් දැකලා බයක් නම් ඇති වුණේ නැහැ. පින්වත්නි මේ උතුම් පුතණුවන් අම්මගේ කුසට එද්දිම පකතියා සීලවති ස්වභාවයෙන්ම මේ මෑණියන් සිල්වත් භාවයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයට නූපදින කල්හි මිනිස්සු පින්වත්නි තාපස පරිබ්‍රාජකයන් ගාවට ගිහලා තමයි සිල් සමාදන් වුණේ.
බෝසත් මෑණියොත් ඒ කාලේ කාලදේවල ඍෂිවරයා ගාව සිල් ගත්තා. හැබැයි බෝසතුන් කුස පිළිසිඳ ගත්තට පස්සේ මේ රත්තරන් පුතා තමන්ගේ අම්මගේ බඩට ආවෙම පින්වත්නි අම්මව වෙනත් කෙනෙක්ගේ පාදමූලයේවත් වටන්නේවත් නැති වෙන්න. බෝසතාණන් වහන්සේ කුස තුල පිළිසිඳ ගත්තට පස්සේ වෙනත් කෙනෙකුගේ පාදමූලයක සිටින්නට මහා මායාවට පුළුවන් කමක් නැහැ. සම 80 ඉඳලා සිල් ගත්තොත් සීලයටත් අවමානයි. ඒ නිසා වෙනත් කෙනෙක්ගේ පය ගාවත් නොවැටෙන්න තරම් පින්වන්තයෙක් තමන්ගේ කුසට ආපු නිසා තමන්ගේ පුතා තමන්ගේ අම්මව එතන ඉඳන් බලා ගන්න ගත්තේ. බලන්න පින්වත්නි මේ සැබෑ බෝසත් මව්වරු සැබෑ බෝසත් දරුවෝ කොයිතරම් වාසනාවන්තද කියලා අද ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දරුවා නිසා කී කෙනෙක්ගේ කකුල් ගාව වැටෙනවද? ලොකු වෙලත් වැටෙනවා. පුංචි කාලෙත් වැටෙනවා. ඉස්කෝලේකට දාගන්න ගියත් වැටෙනවා. හැබැයි මේ බෝධිසත්ව මාතාවන් දරුවා ඉපදෙන්නත් කලින් කුස පිළිසිඳ ගත්තට පස්සේ කාගේවත් කකුල් දෙක ගාව ඉඳගෙන සිල්වත් සමාදන් වුණේ නැහැ කියලා සිහිපත් කරනවා. මේ තමයි සැබෑ අම්මා කෙනෙක්ට දරුවෙක්ගෙන් ලැබෙන සහනය. බලන්නකො කොයි තරම් අභිමානයක් තිබ්බ අම්මා කෙනෙක්ද? කොයි තරම් ශ්‍රේෂ්ඨ අම්මා කෙනෙක්ද? කොයි තරම් උතුම් මෑණියන් කෙනෙක්ද? බලන්නකො බෝධිසත්ව පුතෙක් ප්‍රාර්ථනා කරපු අම්මා කෙනෙක් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන පින්දහම් කරගෙන ඇවිල්ලා අවසානයේදී ලැබපු දේව කිසි ලෙසකින්වත් බෝසත් පියාණන් කෙරෙහිවත් පුරුෂාධිපත්‍ය පිළිබඳව කාමරාග සිතවිල්ලක් නම් ඇති උනේ නැහැ කියලා සිහිපත් කරනවා. පිඟඳ මේ බෝසත් මවගේ රූපය කිසිසේත්ම අඳින්න කරන්න ලියලා පෙන්නන්න වර්ණනා කරන්න පුළුවන් රූපයක් නෙමෙයි. දක්ෂම ශිල්පීන් හිටියත් පුස්තකර්ම ආදී කරන්න අසමත් කියලා සිහිපත් කරනවා. මහා මායාව දැකලා යම්කිසි පුරුෂයෙක්ට රාගේ නූපදිනවා කියලා කියන්න බෑ. මහා මායාව කියන්නේ ඒ තරම් මහා මායාවක්. ඇගේ රූපය මහා මායාවක්. හැබැයි යම්කිසි කෙනෙක් මේ මහා මායාව කෙරේ කාමාශාව ඇති කරගෙන එන්න කැමතියි කියලා පාදයේ උස්සන්න හැදුවොත් ඒ පාදයේ ඉස්සෙන්නේ නැහැ කියනවා. දිව්‍යමය මාංචු වලින් බැඳෙනවයි කියලා සිහිපත් කරනවා. එනිසා බෝසත් මවව කාමයෙන් කාටවත් ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. කිසිසේත්ම රාගසිත ඇති පුරුෂයෙක්ට ඇසුරු කරන්නට පුළුවන් කමක් නැහැ. බලන්නකො මේ අම්මට මේ රත්තරන් පුතා දාපු රැකවරණේ. තමන්ගේ අම්මගේ දිහාවට කිසිම කෙනෙක්ට කකුලක් උස්සගන්න බැරි වෙන්න කාමාශාවෙන් මේ පුතා පින් කරලයි මේ අම්මගේ බඩට ආවේ. මේ අම්මා කොච්චර පිනක් තියද්ද බලන්නකො බුදු පුතෙකුට උප්පත්තිය දීපු මේ පින්බර මෞතුමය කිසි වෙලාවක ඇයට පුරුෂයන් කෙරෙහි රාගසිතක් නම් ඇති උනේ නැහැ කියනවා. ඇති වුණු පුරුෂයෙක් හිටියානම් කිසිම කෙනෙකුට මහා මායාව දිහාවට එන්න තියා බලන්නවත් පුළුවන් කමක් ලැබුණ නැහැ කියලා සිහිපත් කරලා තියෙනවා. බෝධිසත්වයන් වහන්සේ බෝධිසත්ව මාතාවත් කරන ලද කර්මයේ බලවත් නිසා ලාභ සත්කාරයන් ලැබීමේ නම් සීමාවක් නැහැ. යම් කිසි කාම ගුණයක් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් විඳින්න කැමති නම් මහා මායාවට කිසිම ආකාරයක පංචකාම සම්පත්තිය නම් අඩුවක් උනේ නැහැ කියලා සිහිපත් කරනවා. බොහෝ සම්පත් ලැබුවා. අනිත් රජවරු ළඟ ඉන්න රජවරු බොහෝ වටිනා ආභරණ තූරි භාණ්ඩ මේවා මහා මායාවට ඇති වෙන්නේ වුණා කියලා සිහිපත් කරනවා. පින්වත්නි අද සමහරක් අම්මලා ඉන්නවා තමන්ගේ දරුවා බඩට ආවට පස්සේ බඩකට පිරෙන්න කෑමක් ලැබෙන්නේ නැති ලැබුණත් තමන්ගේ ස්වාමියා බොහොම දුක් මහන්සි වෙලා හරි හම්බ කරන මුදල් වලින් බොහොම දුක් මහන්සි වෙලා හරි හම්බ කරන ධනයෙන්මයි ඒ අම්මලව සන්තර්පණය කරන්නේ. ඒ අම්මලට කෑම බීම ටික ගෙනල්ලා දෙන්නේ. හැබැයි මගේ රත්තරන් පින්වත්නි මහා මායාවට නම් එහෙම අඩුවක් උනේ නැහැ. ඇයට ස්වකීය වශයෙන්ම භාවිතයට ගන්නත් ධන ධාන්‍ය සම්පත් තිබ්බත් මේ කුස පිළිසිඳගත් දරුවගේ පුණ්‍ය මහිමය මේ අම්මගේ පුණ්‍ය මහිමය සංසාර ජීවිතේ කරපු මේ දරුවාට හදපු මව් කුස පින්වත්නි කිසිම දවසක අහවල් දෙ නැතයි කියන වචනේ නම් මහා මායාවට අහන්න ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් ස්ත්‍රියක් ගැබ්බර වුණාට පස්සේ බොහොම කලන්ත භාවයටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා. අතපය ඉදිමෙනවා. හැබැයි මහා මායාවට මේ කිසිවක් නැහැ. දැන් මේ වසංගත තත්වයන් ගන්නකො මේ වසංගත තත්වයන් විශේෂයෙන්ම ගර්භණී මාතාවන්ට හැදීමේ ප්‍රතිශතය වැඩි. හේතුව ඒ අයගේ කය ටිකක් දුර්වලයි පින්වත්නි. දැන් මං දන්නවා හොඳටම ඉස්සර හැදිලා තිබ්බ සූකරුණ කියලා රෝගයක්. මේක මව්වරුන්ට හැදීමේ ප්‍රතිශතය ප්‍රවණතාවය වැඩි වුණා පින්වත්. හැදුනහම සුව නොවීමේ ප්‍රවණතාවයත් වැඩි. ඉතින් බලන්නකො මේ පින්වත් අම්මා කොච්චර වාසනාවන්තද කියලා. ඒ විතරක්ද අද අපේ අම්මා කෙනෙක්ගේ බඩට දරුවෙක් ආවහම ස්කෑන් කරන්න ඕනේ, කාසි උඩ දාලා බලන්න ඕනේ, පෙන්ඩන්ට් උඩ දාලා බලන්න ඕනේ, සමහර වෙලාවට කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා. මහා මායාවට එහෙම නෙමෙයි. කලල අවස්ථාව පහු කරගෙන ගියාට පස්සේ තමන්ගේ කුසදිහා බැලුවාම වීදුරු කරඬුවක දාලා තියෙන ධාතුන් වහන්සේ නමක් පේනවා වගේ. බෝධිසත්වයන් වහන්සේව දකින්නවා මගේ පින්වත්නි. මගේ පුතා සතුටින්දයි කියලා බලනකොට බඩ දිහා ධර්මාසනයක ඉඳගෙන ඉන්න ධර්ම කතිකෙක් වගේ
පළඟක් බැඳගෙන පෙරදිග බලාගෙන ඉන්නවා කියලා සිහිපත් කරනවා. සාමාන්‍ය දරුවෙක් උපදිනකොට උපමාව සිහිපත් කරලා තියෙන්නේ වැහි වහින කාලෙක ගස් බෙනයක වඳුරන් එල්ලිලා ඉන්නවා වගේ එල්ලෙන්නේ. අතපය හකුලෝගෙන බොහොම අමාරුවෙන් තමයි මව් කුසේ සත්වෙක් වාසය කරන්නේ. බෝධිසත්වයන් එහෙම නෙමෙයි. පළඟක් බැඳගෙන හිමාලයේ බහුන් වඩන යෝගාවචරයෙක් වගේ ධර්මාසනයක බණ කියන ධර්ම කතිකයෙක් වගේ පුදුමාශ්චර්යමත් සහගත විදිහට තමයි මව් කුසේ මේ දරුවා ඉන්නේ. මෙහෙම අපූරු අත්දැකීමක් බෝධිසත්ව මාතාවට ලැබෙන්නෙම මේ උතුමන් වහන්සේට අම්මා කෙනෙක් වෙන්නට සංසාරේ පුරපු පාරමිතා නිසාමයි. පින්වත්නි බලන්න කොයි තරම් ආශ්චර්යයක්ද කියලා මේ මෑණියෝ තමන්ගේ බඩට දරුවෙක් ආවට පස්සේ දෙවිවරු රකින්න අම්මා කෙනෙක් ඔබ දැකලා තියෙනවද? තමන්ගේ බඩට දරුවෙක් ආවට පස්සේ බඩ දිහා බැලුවාම කරඬුවක දාපු ධාතුන් වහන්සේ නමක් පේනවා වගේ දරුවව පේන අම්මා කෙනෙක් ඔබ දැකලා තියෙනවද? සම්පත්තියෙන් කිසිම අඩුවක් නැතුව කාම සම්පත් අනුභව කරන්න ශක්තිය ලැබිච්ච අම්මා කෙනෙක් ඔබ දැකලා තියෙනවද? දැකලා තියෙනවද හදවතින්ම කිසිම පුරුෂයෙක් කෙරෙහි රාගයක් ඇති නොකරගෙන කිසිම පුරුෂයෙක්ටත් රාගයක් ඇති කරගන්න බැරි තරම් පින්වන්ත පින්බර සුපෝෂිත අම්මා කෙනෙක්? ඇය තමයි මහා මායාව. පින්වත්නි මේ වාසනාව ප්‍රජාපතිටවත් ආවේ නැහැ. ප්‍රජාපති තමන්ගේ දරුවව හදාගත්තු එක විතරයි කරේ. මහා මායාව ගැන නම් කියන්න ධර්මදේශනාවේ කරුණු නැහැ. හේතුව ඇය ඒ තරම් උත්තමාවියක්. ඇගේ රූපය පොතක අඳින්න බෑ වගේ ඇගේ ගුණකඳ කටින් කියන්නම බෑ. ඇයට කියන්න තියෙන්නම ඇය මහා මායාවක් කියලා විතරයි. සාමාන්‍යයෙන් දරුවෙක් ලෝකෙට බිහි වෙද්දී කර්මජ වාතය ගැටිලා මවගේ කුසින් නික්මෙන්නේ පින්වත්නි තල් සිදුරකින් අදින ඇතින්නියක් වගේ කියලා සිහිපත් කරන මහත් දුකක් විඳිනවා. අම්මගේ ශරීරයේ ගැටි හැප්පි හිර වෙවි ලෝකයට බිහි වෙන සත්වයන් අතර බෝධිසත්වයන් වහන්සේ පින්වත්නි තමන්ව වදන අම්මට කිසිදු කායික පීඩාවක් නොදී කිසිම කායික වේදනාවක් නොදී මෙලවට ජනිත වෙනවා. මගේ පින්වත්නි මේ ලෝකේ යම් අම්මා කෙනෙක් තමන්ගේ දරුවා වදනකොට කායික අපහසුතාවයකට පත් නොවුනනම් මානසික අපහසුතාවයකට පත් නොවුනනම් ඒ මහා මායාව විතරයි. මහා මායාව ලුම්බිනි සල්ලුවිනට ගිහිල්ලා කඳේ පටන් අග කෙලවර දක්වාම මල් පිපිච්ච සල් ගහ දැකලා සල් මලක් කඩා ගන්න ඕනේ කියලා හිතලා අත දික් කරනකොට සල් මල් පිපිලා තිබ්බ අත්තක් මහා මායාවගේ අත ගාවට පහත් උනායි කියලා සිහිපත් කරනවා. මගේ පින්වත්නි බලන්න ස්වභාව ධර්මයේ පවා මේ අපූර්වපත්‍යයට මේ අපූර්ව මාතාවට මේ පින්බර මාතාවට උදව් කරපු අපූර්ව නම් වෙනත් මව්වරුන් වගේ නෙමෙයි නිදාගෙන ඉඳගෙන ඉද්දි නෙමෙයි මගේ පින්වත්නි මහා මායාව හිටගෙන ඉද්දිම මේ ලෝකයට පහළ වෙනවා. ධර්මාසනයකින් බිමට බහින ධර්ම කතිකෙක් වගේ ඉන්නි මගකින් බිමට බහින පුරුෂයෙක් වගේ අතත් කකුලත් දෙකම දිගහැරලා මව් කුස හටගත් කිසිම අපිරිසුදු ද්‍රව්‍යයක් නොතැවරීම ලේ කුණු සැරව කිසිම දෙයක් මේ බෝධිසත්වයන්ගේ ශරීරයේ තැවරුනේ නැහැ. සාමාන්‍යයෙන් දරුවෙක් උපදිනකොට ලේ කැටියක් එළියට එන්නේ. ජරාව කැටියක් එළියට එන්නේ. බෝධිසත්වයන් වහන්සේ නම් කිසිසේත් මෙසේ නෑ මගේ පින්වත්නි. බොහොම පහසුවෙන් ධර්ම කතිකයෙක් බණයි කියලා ඉවර වෙලා ධර්මාසනින් බිමට බහිනවා වගේ පහසුවෙන් මව් කුසෙන් නික්මුණා කියලා සිහිපත් කරනවා. නික්මෙන කුමාරයා පළවෙනියාටම බ්‍රහ්මයෝ 4 දෙනෙක් ඇවිල්ලා රත්තරන් දැලකින් පිළිගත්තා. රත්තරන් දැලෙන් සතරවරම් දිව්‍ය රාජවරු අඳුන් දිවි සමකින් පිළිගත්තා. ඔවුන්ගේ අතින් තමයි මිනිස්යන්ගේ අතට ආවේ දුහුල් කොට්ටයකින් මිනිස්සුන්ගේ අතින් මිදිලා මහ පොළොවේහි පය පිහිටලා තිබ්බයි කියලා සිහිපත් කරනවා. බලන්න පින්වත්නි යම් දරුවෙක් වදනකොට අම්මට මේ තරම් වාසනාවක් ලැබුණොත් ඇයි මේ බ්‍රහ්මයෝ ආවේ රහත් වෙච්ච බ්‍රහ්මයෝ ආවා කියලා සිහිපත් කරන්නේ. මේ වෙලාවේ මහා මායාවගේ දිහාවට කවුරු හරි කෙනෙක් බැලුවා නම් පින්වත්නි මහා මායාව කෙරෙහි රාගසිතක් ඇති වෙයි දෝ කියලා වෙන්නේ නැති රහත් වෙච්ච බ්‍රහ්ම රාජවරු 4 දෙනෙක් ඇවිල්ලා මේ පින්බර පුතණුවන්ව රත්තරන් දැලකින් ලෝකෙට පිළිගත්තේ. එතනින් දිව්‍ය රාජවරුන් අතට ගිහිල්ලා තුන්වෙනියටයි මිනිසුන්ගේ අතරපත් වෙන්නේ. ඒ මිනිසුන්ගේ අතිනුත් මිදිලා මහ පොළොවේහි සිටගත්තා කියලා සිහිපත් කරනවා. පින්වත්නි මේ දරුවටත් අම්මටත් කිසිම කරදරයක් නොවේ ලෝකෙට පහළ වෙච්ච මවට පුළුවන් තරම් රැකවරණයක් දීලා බුදු පුතෙකුට මව් කුස හදපු නිසාම මව් කුසටත් කළ හැකි උපරිම කෘතගුණ දක්වලා මේ පින්බර පුතණුවන් ලෝකෙට පහළ වුණේ හරිම ආශ්චර්යමත් විදිහට. හැබැයි ඔබ අහලා ඇති මහා මායාවට දීර්ඝ කාලයක් ජීවතුන් අතර ඉන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තියෙන් පස්සේ දින 7ක් ගෙවෙද්දී මහා මායාවට මනුෂ්‍ය ලෝකය අතහරින්න සිද්ධ වෙනවා. අසහියෙන් නම් අතහැරියේ නැහැ. බොහෝම සිහියෙන් මනුෂ්‍ය ලෝකය අතහැරලා දාලා ගිහිල්ලා
තවතිසා දිව්‍ය භවනයේ දිව්‍ය රාජ්‍යයක උප්පත්තිය ලැබුවයි කියලා සිහිපත් කරනවා. අද මම මේ බණ ටික කියනකොට ඇය උතුම් මාර්ගඵලයකටපත් වෙලා සංසාර ජීවිතය කෙලවර කරන ඒකාන්තයෙන් කෙලවර කරන උත්තමාවියක් බවට පත් වෙලා ඉවරයි. පින්වත්නි, බලන්නකො බුදු පුතා අම්මව හොයාගෙන ගිහිල්ලා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා තමන් වහන්සේ අවබෝධ කරගත්තු ශ්‍රේෂ්ඨ වූ අභිධර්මයේ මරගෙන ගිහිල්ලා අම්මගේ අතේ තිබ්බ හැටි මාතෘ දිව්‍ය රාජයාට කළ පුද පඬුරු පූජාවක් වගේ අම්මට සැලකුවයි වගේ මවගේ ණය ගෙව්වයි වගේ මගේ පින්වත්නි, මේ අභිධර්මයේ කියන ශ්‍රේෂ්ඨ ධර්මපරියාය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා තමන් වහන්සේගේ 7 වෙනි වසගත කරද්දී තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ කොට ඇති සියලුම දිව්‍ය රාජවරුන්ට දේශනා කළා කියලා සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි, මේ අම්මා දින 7කින් මැරුණියයි. බෝසතාණන් වහන්සේ වාසය කළ තැන නම් චෛත්‍යයක ගර්භයක් වගේ. වෙනත් අයට පරිභෝග කරන්නට සුදුසු නැහැ පින්වත්නි. බෝසත් මව ඉවත් කරලා වෙනත් කතක් අගමහේසන් තනතුරේ තියෙන රජතුමාට පුළුවන් කමක් නැහැ. අනිත් එක තමයි බෝධිසත්ව මෑණියන්ගේ ආයුෂය පමණමයි. පුංචි කාලෙදි නෙමෙයි, වයසට ගිහිල්ලා නෙමෙයි, මධ්‍යම වයසේදී පළවෙනි භාගයේත් නෙමෙයි, දෙවෙනි භාගයේත් නෙමෙයි, තුන්වෙනි භාගයේදී. ඒ කියන්නේ අවසන් කාලයට එන්න කලින් බොහොම නිරෝගී හිමත්වම දරුවා ප්‍රසූති කර මිය පරලොව ගියා කියලා සිහිපත් කරනවා. එයින් පස්සේ බෝසතාණන් වහන්සේ වාසය කරපු මාතෘ ගර්භයේ කිසිම කෙනෙක්ට ආපෝසරයක් ඉඩක් ලැබුණේ නැහැ. පින්වත්නි, මෙතන මම කල්පනා කරපු අපූර්ව කාරණාවක් තියෙනවා. හැමෝටම මහා මායාවරුන් වෙන්න බෑ. වෙන්න බැරි හේතුව තමයි මහා මායාව දන්නවා Taman මේ බුදු පුතාට උප්පත්තිය දුන්නට මේ බුදු පුතාවමට හදාගන්න බැරි බව. සංසාර ජීවිතයේ පාරමිතාව පුරද්දිම මේක දන්නවා. හැබැයි මේ මහා මායාව පාරමිතාව පුරාගෙනම ආවේ මගේ බුදු පුතුන්ට බුදු වෙන්න මව්කුස හදන්න මං වගේ කෙනෙක් ප්‍රාර්ථනා කළේ නැත්තම් කවුද බුදු පුතෙකුට බුදු වෙන්න මව්කුස හදන අම්මා? මේ ප්‍රාර්ථනාවෙන් පින්වත්නි, ඇය Tamanගේ මව්කුස බුදු පුතාට හැදුවා විතරයි. එතනින් එහාට නම් Tamanගේ පුතාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද සමහරක් විට ඇතමුන් මට කියනවා ඇහිලා තියෙනවා මහා මායාවක් වෙන එක නම් අසාධාරණයි, ප්‍රජාපතියක්වත් වුණොත් නම් ඒක හොඳයි. මොකද මගේ බුදුහාමුදුරන්ව දකින්න පුළුවන්, මගේ බුදුහාමුදුරන් ළඟ ඉන්න පුළුවන්. බලන්න පින්වත්නි, මහා මායාවයි සබා කැපකිරීම කලේ ප්‍රජාපතියට පුළුවන් වුණේ නැහැ බුදු කෙනෙකුට මව් කුසේ ඉඩ හදන්න. මහා මායාව මව් කුසේ ඉඩ හැදුවෙම මගේ බුදු පුතුන් ගාව මට දින 7කටවත් ඉන්න බැරි වෙයි. හැබැයි මම මගේ බුදු පුතාට සම්මා සම්බුද්ධත්වය ලබන්න උප්පත්තිය නම් ලබා දෙනවමයි, එපමණමයි මට උවමනයි කියලා Tamanගේ මාතෘ කෘත්‍ය ඉවර කරලා දරුවා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ බොහෝම උපේක්ෂාවෙන් ඒ ජීවිතය අතහරින්න තරම් සංසාර ජීවිතේම පාරමී පුරපු උත්තමාවිය තමයි මහා මායාව. අද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවව මේ ලෝකෙට බිහි කරලා ඒ දරුවට උගන්වලා ඒ දරුවට ශිල්ප ශාස්ත්‍ර ලබා දීලා අවසානයේදී කොච්චර දේවල් බලාපොරොත්තු වෙනවද? තමන්ගේ හැඟීම් සන්තරපණය කරන්න කොයිතරම් මේ දරුවන්ව යොදා ගන්නවද? බලන්නකො මහා මායාව නම් ආශ්චර්යයක් නේද? මගේ දරුවාගේ අවශ්‍යතාවය වෙනුවෙනයි මම මේ දරුවව මේ ලෝකෙට බිහි කරන්නේ. ඔහුගේ අවශ්‍යතාවය ඔහු සපුර ගනිත්වා මා විසින් කළ හැකි යුතුයකම කලාය කියලා අත පිහිදගෙන ගියා නම් ඒ මහා මායාවක් විතරයි. මගේ රත්තරන් පින්වත්නි, සුද්ධෝදන රජතුමාටවත් ප්‍රජාපතියටවත් නොතිබ්බ හරි අපූර්ව ගුණයක් මහා මායාව ගාව තිබ්බ කියලා ඔබට දැනෙනව ඇති. බෝසතාණන් වහන්සේ බුදු වෙන්නම් කියලා හිතාගෙන පාරමී පුරාගෙන අවදියේ පටන්ම මම මේ බුදු පුතාට තාත්තා වෙන්නම්, මම මේ බුදු පුතාට අම්මා වෙන්නම් කියලා සංසාරේ පාරමිතා පුරාගෙන ආපු මේ උත්තමාවියෝ අතරේ සුද්ධෝදන රජතුමා තමන්ගේ පුතා බුදු වෙන එකට අකමැති වෙලා චක්‍රවර්ති රාජ්‍ය සම්පත් අනුභව කරනවා නම් මැනවි කියලා සිතාගෙන ලෙඩ්ඩු මහල්ලු මලකඳන් තමන්ගේ නුවරින් ශාක්‍ය ජනපදයෙන් පවා අයින් කළේම ඒ තාත්තට තමන්ගේ පුතා කෙරෙහි දරුවා කෙරෙහි ඇති කරගත්තු තණ්හාව, ලෝභය, රාගය දුරු කරගන්න ශක්තියක් තිබෙන්නේ නැති නිසාමයි ඒක දුරුුනේ කාලෙකදිමයි. නමුත් මහා මායාව එහෙම නෙමෙයි. මහා මායාව සංසාර ජීවිතේම පාරමී පුරාගෙන ඇවිල්ලා දින 7ක් වෙනකොට මරණයටපත් වෙලා තවුතිසාවි උප්පත්තිය ලැබුවෙම මගේ පුතා ලෝකෙට පහළ වුණේ බුදු වෙන්නයි. එය මා විසින් නම් කිසිසේත් වළක්වන්නේ නැහැ කියලා ප්‍රාර්ථනාවත් එක්ක තමයි මහා මායාව මේ කැපකිරීම කළේ. පින්වත්නි,
ලෞතුරු බුද්ධත්වයට පත්වෙච්ච උතුමෙක්ව ලෝකයට දායාද කරන්න ඇය පුරපු පාරමිතාව මහා කල්ප ලක්ෂයක්. පුංචි පහේ කාලයක් නෙමෙයි. එහෙම හදාගත්තු මව්කුස නිසා ඇය ලැබපු රැකවරණයත් පුංචි නම් නෑ පින්වත්නි. පින්වත්නි අද මම මේ කතාව විශේෂයෙන් ඔබට සිහිපත් කළේම ඔබ බලන්න මේවා පින්වත්නි මේ නිකන් සුරංගනා කතා නෙමෙයි. පොත්පත්වල ලියවෙච්ච ප්‍රබන්ධ නෙමෙයි. නිකන් මනක්කල්පිත චරිත නෙමෙයි. මේ ලෝකෙට මෙච්චර ශ්‍රේෂ්ඨ උත්තමාවිය ලෝකෙ පහළ වුණා නම් එහෙම උත්තමාවිය මේ ලෝකෙන් මෙච්චර සැනසීමෙන් නිවිලා මිදිලා ගියා නම් අද මගේ පින්වතුන්ලා කොයිද මේ දුවන්නේ? අද දරුවොත් අරගෙන ඒ දරුවන්වත් කරගහගෙන දුවන මේ සංසාර ගමනේ ඔබ යහපත් අම්මා කෙනෙක් නම් කියලා දකින්න එපා. ඔබ යහපත් පුතෙක් නම් කියලා දකින්න එපා. පින්වත්නි බුදු පුතෙක්ට අම්මා කෙනෙක් වෙන බුද්ධ මාතාවක් යම් තැනක ඉන්නවා නම් ඒ අම්මා හරියම පිනැට්ටියක්. ඒ අම්මට හිතලා ඉවර කරගන්න බැරි තරම් ජීවිතේ සතුටක් එනවා මේ අන්තිමාත්ම භාවයේදී උනත්. මගේ පින්වත්නි බෝසත් කාලේ උනත් මෙහෙම ප්‍රාර්ථනාවක් යම් කිසි කෙනෙක් හිතේ තියාගෙන ගියොත් දශරථ රජතුමාගේ කාලේ පවා බෝසතාණන් වහන්සේට අම්මා වෙලා උපදින්නෙම මහා මායාව සංසාර ජීවිතේ මෙවැනි පුතෙක් ලබන්න ඇසුරු කරන්න ඔබට ලැබුණොත් බුදු වෙන්නට කලින්ම බෝසතාත්ම භාවයේදීම හිතලා සතුටු වෙන්න හිතලා කල්පනා කරන්න හිතලා ජීවිතේ තෘප්තිමත් වෙන්න මේ බුදු පුතා ඔබට මෙච්චර උදව් කරනවා නම් ඔබ හිතන්න මතු බුදු වෙන බුදු කෙනෙකුට අම්මා කෙනෙක් වෙන්න මහා මායාවක් වෙන්න මව් කුස හදන්න ඔබට පුළුවන් නම් ප්‍රජාපතියක් මෙන් ඒ බුදු පුතාව වැඩිමහල් කරන්න උස්මහත් කරන්න ඔබට පුළුවන් නම් මගේ රත්තරන් පින්වත්නි ඔබ මේ සංසාරේ තවදුරටත් මුලා වෙන එකක් නැහැ. ඔබ මේ සංසාරේ තවදුරටත් ඇලෙන එකක් නැහැ. ඔබ මේ සංසාරේ තවදුරටත් පසුතැවෙන එකක් නැහැ. පින්වත්නි මම මේක කියාගෙන යනකොටම ඔබට සමහරක් විට හිතෙන්න පුළුවන් අනේ ස්වාමීනි මටත් මහා මායාවක් වෙන්න තියෙනවා නම් අනේ ස්වාමීනි මටත් ප්‍රජාපතියක් වෙන්න තියෙනවා නම් අනේ ස්වාමීනි අපිත් කැමතියි බුදුවරුන්ට තාත්තලා වෙන්න. හැබැයි අපි කොහොමද ඒක කරන්නේ කියලා ඔබට හිතෙනවා නම් පින්වත්නි මේ බුද්ධ මාතාවන් බුද්ධ පීත්‍රුන් වහන්සේලා බවට පත් වෙන්න උත්තමාවිය පුරපු පින්කම් වල විශේෂයක් නම් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැකපු බොහෝ විශේෂය තමයි මගේ පින්වත්නි පින්කම් කරනකොට සීමාවක් නැතුව වාරණයක් නැතුව පුංචි පින්කම් නම් නෙමෙයි මගේ රත්තරන් පින්වත්නි අද මිනිස්සෙක් ලක්ෂ 5ක 6ක 7ක කුටියක් හදලා දෙන්න කොච්චර පසුතැවෙනවද කොච්චර කල්පනා කරනවද අද මිනිස්සෙක් වංශලකට ටයිල් ටිකක් දෙන්න අද මිනිස්සෙක් ස්වාමීන් වහන්සේ නමකට දානි ටිකක් දෙන්න කොච්චර කල්පනා කරනවද හැබැයි ඒ කාලේ බුදුපසේ බුදුතුමන් වහන්සේලාව වාඩි කරවගෙන සති ගණන් දන් දීලා සති ගණන් මල් පූජා කරලා සති ගණන් බණහලයි ජීවිතේ අනේ මමත් කවදා හරි මෙවන් උත්තමෙක් බවට පත් වේවා මෙවන් උත්තමාවියක් බවට පත් වේවා කියලා අධිකාරිය පිහිටවා ගත්තේම මගේ පින්වත්නි ඔබට පුළුවන් ඔබ ලබලා තියෙන මනුස්ස ජීවිතයක් මේ මනුස්ස ජීවිතයට එනකොට කිසිම සම්පතක් කිසිම මුදලක් කිසිම භෞතිකයක් අපි අරගෙන ආවේ නැහැ හැමදේම තියෙන්නම මේ ලෝකෙන් උපදවාගත්තු දේවල් ඔබ අතේ තියෙන මුදල කාගේ හරි අතේ තිබ්බ මුදලක් ඔබ අතින් වියදම් කරන මුදල කාගේ හරි අතට යන මුදලක් නැති බැරි කෙනෙක් දැක්කහම අහිංසකයෙක් දැක්කහම කවදාවත් කෑම පැකට් එකක් නොදී යන්න එපා. ඔබට පුළුවන් නම් ඔබට ඇති හැකියාවක් තියෙනවා නම් මේ භෞතික සම්පත් කිසිම දෙයක් ඔබට අරගෙන යන්න බෑ. ඔබේ නිවස ඔබට අරගෙන යන්න ඕන නම් ඔබේ ඉඩම ඔබට අරගෙන යන්න ඕන නම් ඔබට සිද්ධ වෙනවා මේවා කාට හෝ දන් දෙන්න. දුන්නොත් ලැබෙනවා මිසක් පරිස්සම් කරොත් නම් ලැබෙන දෙයක් නැහැ. නැති වෙනවාම මිසක් පින්වත්නි යම් කිසි කෙනෙක් මේ ජීවිතේ ලැබෙන පුංචි අවස්ථාවක්වත් මගහැර ගන්න නැතුව නිතර පින්කම් වල නිරත වෙනවා නම් නිතර යහපත් කල්පනාවන් වල ජීවත් වෙනවා නම් නිතර මේ සත්‍යතාවය දකින්න පුරුදු වෙනවා නම් මේ ප්‍රාර්ථනාවන් ඇතුලේ මේ සත්‍යතාවයන් දැකීම ඇතුලේ සංස්කාර පිළිබඳව අවබෝධයකට එනවා වගේම අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය පූර්ණීය කරගත්තොත් පාරමිතාවන් පූර්ණීය කළොත් මගේ පින්වත්නි ඔබට මහා මායාවක් නෙමෙයි ඔබට ප්‍රජාපතියක් නෙමෙයි ඔබට සුද්ධෝදන රජ කෙනෙක් නෙමෙයි ඔබට ලෞතුරු බුදු කෙනෙක් බවට උනත් පත් වෙන්න බැරි නැහැ. ප්‍රාර්ථනාවත් ඒ ප්‍රාර්ථනාවන් උපායෙන් සමෘද්ධ කරගන්නත් ශක්තිය නම් පාරමී පුරන ඕන කෙනෙක්ට තිබිය යුතුමයි. පාරමී කියලා කියන්නේ මේකයි. බෝධිත්‍රය අතුරින් යම් කිසිවක් හෝ සංසාරයේ පරතර බුදු පසේ බුදු මහරහත් කියන බෝධිත්‍රය අරමුණු කරලා සංසාරයේ කෙලවර හරි නිර්වාණය හරි ප්‍රාර්ථනා කරගෙන
යම් කිසි කෙනෙක් කුසල් කර්ම කරනවා නම් ඒ කුසල් කර්ම වලට කියනවා පාරමී කියලා. පාරමිතා කියලා කියන්නේත් ඒවටමයි පින්වත්නි. මේ පාර කියලා කියන්නේ එතරට කියන නමක්, එගොඩහට කියන නමක්. නිර්වාණය කියලා කියන්නේ සංසාරයේ එතරයි, සංසාරයේ පරතරයි. එබැවින් එයට පාර කියලා විවහාර කරනවා. සංසාර සාගරයාගේ පරතරට පමුණුවන ධර්මයෝය කියන අර්ථයෙන්ුත් මේවාට පාරමී කියලා කියනවා මගේ පින්වත්නි. යම් බෝධිසත්වයෙක් හෝ වෙනත් ශ්‍රාවකයෙක් නිවන් පිණිස හෝ තමන්ගේ බෝධිය පිණිස යම් කිසි කෙනෙක් කුසලයක් සම්පාදනය කරනවා නම් ඒ සෑම කුසලයක්ම මෙතනදී පාරමී කියලා හඳුන්වනවා. හැබැයි මතක තියාගන්න සමහරුන් මේ පාරමී කියලා තමන්ගේ හිතේ ඇතිවෙන තෘෂ්ණා නිෂ්ඨත වූ කුසල් වලටත් රැවටෙනවා. හැබැයි නමක් හදාගන්න කීර්තියට ප්‍රශංසාවට ආසාවෙන් යමෙක් පින්කම් කරනවා නම්, යමෙක් බණ කියනවා නම්, යමෙක් ධර්මය අසුරු කරනවා නම් ඒ කිසිම දෙයක් පාරමිතානම් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම ඉක්මනින් නිවන් ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පාරමී පුරණ උත්තමාවියෝ උත්සාහය උම්මග්ගය අවත්තාන හිතචර්යාය කියන මේ භූමිවල පාරමී පුරන්න උත්සාහ කරන්න ඕනේ. උත්සාහය කියලා කියන්නේ මේ දාන ආදී ක්‍රියා વિશે නොපසුබස්නා වූ ස්වභාවයට. දැන් සමහරු දානයක් එහෙම දෙන්න යනකොට එකක් දෙකක් දීලා 3ක් 4ක් දෙනකොට ලෝභකමක් ඇති වෙනවා. දෙන්නම් කියලා හිතාගෙන ගෙදර යනවා. පස්සේ පසුබහිනවා. මෙන්න මෙහෙම අයට පාරමී පිරෙන්නේ නැහැ. නොපසුබස්නා උත්සාහය තියෙන්න ඕනේ. බෝධිසත්වයන් වහන්සේ නමක් මෙහෙම පුදුම විදිහට උත්සාහයෙන් තමයි පාරමී පුරන්නේ. මහන්සිය දැනෙනවා, ඉන්න හිතෙනවා, විවේකය දැනෙනවා. හැබැයි කිසිම වෙලාවක නවතින්නේ නැහැ මගේ පින්වත්නි. පාරමිතා පිරීමට තියෙන උත්සාහය කොච්චරක්ද කියනවනම් උම්මග්ගය කියන ස්වභාවය භාවිතා කරනවා. උම්මග්ගය කියලා කියන්නේ නොවරදින ප්‍රඥාව කියන එක. මේ පාරමී පුරද්දී තමන්ගේ ජීවිතය සම්පාදනය කරගැනීමේ, කළමනාකරණය කරගැනීමේ, පාරමී පිරීමේ නොවරදින උපායන් දැනගැනීමේ සමර්ථ වූ නුවණක්, ප්‍රඥාවක් මේ පාරමී පුරන ඕනෑම කෙනෙකුට තිබිය යුතුයි. ඔය ආවට ගියාට මේවා කල්පනා කරලා කරන්න බෑ. හොඳට කල්පනා කරලා හොඳට තීරණය කරගෙන කොතෙක් බාධා පැමිණියත් අවත්තාන කියලා කියන්නේ ඒකයි. මේවට බාධා එනවා. පච්චේ මේවට එන බාධා නම් බොහොමයක් අයගෙන් බාධා එනකොට, බොහොමයක් තැන්වලින් බාධා එනකොට ඒ බාධා ඉස්සරහා කොච්චර අමාරුකම් පැමිණියත් සමහරුන්ට දන් දීගෙන යනකොට සල්ලි ඉවර වෙනවා. සමහරුන්ට දන් දීගෙන යනකොට වස්තු ඉවර වෙනවා. සමහරුන්ට දන් දීගෙන යනකොට දැන් අපි දකිනවා සමහරුන්ට ගෙදර ප්‍රශ්නයක් වුණාම පන්සලේ දානි අරන් එන්නේ නැහැ. ස්වාමීනි අද දානි ගේන්න විදිහක් නෑ. අපේ ගෙදර ප්‍රශ්නයක්. නිකන් අපිට ඕනෙවට දානි ගේනවා වගේ. එහෙම එකක් නැහැ. දානියෙන් ප්‍රබලමානිසංසය ලැබෙන්නේ ඔබට. අපිට ලැබෙන්නේ ඒකෙන් කය පෝෂණය කරගන්න පැය ගානක ශක්තියක් විතරයි. ඒකට ඔබට බොහොම පිං සිද්ධ වෙනවා. හැබැයි මේක අපි කෙරේ අනුකම්පාවෙන් නෙමෙයි මගේ පින්වත්නි. ඔබ කොයි බාධාවාවත්, කොයි කරදරයාවත් කරන්න ගත්ත කුසල්වර නම් පසුබහින්න එපා. සමහරුන්ට තමන්ගේ අතින් ටිකක් වැඩිපුර සල්ලි පියදම් වෙනකොට ඒක බාධාවක්, ඒක උම්මග්ගයක්, ඒක උත්සාහයක් නැතිකමක් බවට පත් වෙනවා. හිතචර්යායයි කියලා කියන්නේ ඒකයි. කිසිම කෙනෙක්ව අතහරින්න නැතුව මෙයා මට හොඳය, මෙයා මට හොඳ නැතේයි කියලා පින්වත්නි අඳුරන කම් වලට නෙමෙයි, ඥාතිකම් වලට නෙමෙයි, හිතචර්යා කම් වලට නෙමෙයි. තමන්ට යම් කිසි කෙනෙක් වරදක් කරත් අවශ්‍ය තැනකදී ඔවුන්ට පිහිටවීමට කියනවා හිතචර්යාව කියලා. පින්වත්නි මේ පාරමී රැස් කිරීම ලේසි පහසු දෙයක් නෙමෙයි. දුෂ්කර කාර්යයක්. නමුත් කියන ලද කරුණු සතරෙහි පිහිටලා යමෙක් තමන්ගේ පාරමිතා සම්පාදනය කරගත්තොත් ඔවුන්ට මේ ඕනෑම තැනකට ලං වෙන්න, ළඟා වෙන්න, මහා මායාවක් වෙන්න, ප්‍රජාපතියක් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේවා ලෝකේ තියෙන අමාරු ප්‍රතිඵල. හැබැයි උත්සාහයෙන්, නොවරදින ප්‍රඥාවෙන්, කල්පනාවෙන් පිරුවොත් ඔබට මහා මායාවක් වෙන්න බැරිකමක් නෑ රත්තරන් අම්මේ. ඔබට මහා මායාවක් වෙන්න බැරිකමක් නෑ රත්තරන් දුවේ. ඔබට ප්‍රජාපතියක් වෙන්න බැරිකමක් නෑ රත්තරන් අම්මේ. ඔබට යශෝදරාවක් වෙන්න බැරිකමක් නෑ රත්තරන් දුවේ. ඔබට සිද්ධාර්ථ කෙනෙක් වෙන්න බැරිකමක් නෑ රත්තරන් පුතේ. එනිසා මේ තරම් වටින මනුස්ස ජීවිතයක් ලබාගෙන නිකම්ම කාමුක සම්පත්වල මුලා වෙලා මේ මනුස්ස ජීවිතය නම් දිය කරගන්න උත්සාහ කරන්න එපා. කාම සම්පත් ලබාගෙන, කාම සම්පත් විඳලා යම් කෙනෙකුට සැනසෙන්න පුළුවන් කමක් මේ ලෝකෙ තිබ්බනම් මගේ බුදුරජාණන් වහන්සේ කිසිම දවසක මේ රත්තරන් අම්මලට, තාත්තලට, දරුවන්ට නිර්වාණය කියන එක දේශනා කොට වදාරන්නේම නැහැ. බලන්නකො මහා මායාවන් ලැබපු ජීවිතය. සුද්ධෝදන රජතුමාගෙන ඔබට මතකද තාත්තේ?
ඔබ වගේ ජීවිත කාලෙම දුක් විඳගෙන මැරෙනකොටත් පරාජිතයෝ වගේ මැරෙන්නට නම් සුද්ධෝදන රජතුමාට සිද්ධ වුණේ නැහැ. මරණ මංචකේ වැඩ ඉන්න සුද්ධෝදන රජතුමාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකයේ දිහා බලනකොට දකිනවා තමන්ගේ තාත්තා ගාවට ඇවිල්ලා බලන්නකො මගේ රත්තරන් තාත්තේ. බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජතුමාගේ හිසෙන් තමන්ගේ දකුණු ශ්‍රී හස්තය තබනවා. නන්ද මහරහතන් වහන්සේ දකුණු අතගාව, ආනන්ද උතුමන් වහන්සේ වම් අතගාව, සැරියුත් මහරහතන් වහන්සේ පිටගාව, මුගලන් මහරහතන් වහන්සේ දෙපය ගාව ඉඳලා තමන්ගේ අත් තබාගෙන සත්‍යක්‍රියා කරනකොට රජතුමාගේ සියලුම කායික රුදාව දුරු වෙලා කියලා සිහිපත් කරන බලන්න මේ තාත්තගේ වාසනාව. මේ දරුවා සුද්ධෝදන රජතුමා ලෝකයට හදලා දායාද කරපු දරුවා අවසානට දුන්නේ කාම සම්පත්තියක් නෙමෙයි. මරණ මංචකයට ගිහිල්ලා ඇහැරලා බලනකොට තමන්ගේ බුදු පුතා තමන්ගේ හිස ගාව, වම් අත බලනකොට ආනන්ද තෙරුන් වහන්සේ, දකුණු අත බලනකොට නන්ද මහරහතන් වහන්සේ, පිටිපස්ස පේනකොට සැරියුත් මහරහතන් වහන්සේ, දෙපය දිහා බලනකොට මුගලන් මහරහතන් වහන්සේ වැනි උතුම් ශ්‍රාවකයන් දැකගෙන අනිත්‍යතා ප්‍රතිසංයුක්ත ධර්ම කතාවෙන් අවවාද කරද්දී ධර්ම කතාව අවසානයේදී රහත් භාවයට පත් වෙනවා. බලන්නකො පිරිණිවිලා ගිය තාත්තෙක්ගේ අපූර්ව අපේ පිංගුතුන් ජීවිතේ කොච්චර මුලා වෙලාද මගේ රත්තරන් පිංගුවත්නි. අද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගත්තාම අපිට හරි පුදුම හිතෙනවා. ඔවුන් මේ ජීවිතේ තේරුම් ගන්නේ නැති හැටි හරි පුදුමයි. ඔවුන් ජීවිතයට ආත්මාර්ථකාමී වෙලා තියෙන හැටි හරි පුදුමයි. පුංචි පුංචි දේවල් පස්සේ තමනුත් දුවන ගමන් සමස්ත සමාජයත් ඒ පැත්තට නැඹුරු කරවන මව්පියන් නිසාමයි අද මේ ලෝකයේ සංකර භාවයට පත් වෙලා තියෙන්නේ. ඉස්සර අපේ අම්ම කෙනෙක් දරුවෙක්ව පන්සලකට යවනකොට තවත් රෙදි කෑල්ලක් අතට දීලා යවුවා මේ දරුවගේ සංවරකම පින්වත්නි අම්මා තමයි හැදුවේ. අද ටිකින් ටික විකෘති වෙච්ච ජන සමාජයක, ටිකින් ටික කාමයෙන් මත් වෙච්ච ජන සමාජයක මේ වගේ දේවල් නෑ මගේ පින්වත්නි. හරිම අශෝභන ලෙස අම්මලා දුවලා පුතාලා සමහරක් පිට එක මේ සිඳගෙන සුරාපානී කරන අවස්ථා තියෙනවා. පින්වත්නි කොහොමද මේ සංසාරයෙන් මිදලා යන්නේ? කොහොමද මේ සංසාරයෙන් එතර වෙන්නේ? කාමුක සම්පත් විඳලා ඉවර කරන්නද? මන්දාතු රජතුමා විඳපු කාමුක සැප මතක නැද්ද? පරාජිතෙක් වගේ මැරෙන්නුනා කියලා මතක නැද්ද? තවත් මේ පස්සෙන් පන්නන්නේ මේ වගේ හිස් මිනිස්සෙක් වෙන්න නම් පින්වත්නි ඔබ දැනටමත් පරාජිතයි. අනාගතෙත් ඔබ පරාජයටපත් වෙයි. සංසාර ජීවිතෙත් ඔබ පරාජයටපත් වෙයි. මහා මායාවරු ගැන හිතන්න, සුද්ධෝදනවරු ගැන හිතන්න, ප්‍රජාපතීන් වහන්සේලා ගැන හිතන්න. මේ අම්මලා ජීවිතය අවසානයේදී තමන්ගේ දරුවව බොහෝම යහපත් පැත්තකට යොමු කරලා ජීවිතේ සැනසෙච්ච හැටි මතක් කරගන්න. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. ජීවිතේ කොහොමත් වරදින එකේ හරි දෙයක් උත්සාහ කරන්න පින්වත්නි. හරි දෙයක් කිරීමට උත්සාහ කරලා වැරදුනත් ප්‍රශ්නයක් නැහැ නේද? වැරදි දේවල් කරලා කොහොමත් වරදිනවා නම් හරි දෙයට උත්සාහ කරන්න මගේ පින්වත්නි. එයින් වැරදුනත් ඔබට වෙන අයහපතක් නම් නැහැ. බොහෝම යහපතක්. උත්සාහය ගන්න. සිතේ ඉඳන්ම අවසාන සිත දක්වාම ඔබට ඉතිරි වෙයි මගේ පින්වත්නි. මේ සංසාරේ හරි භයානකයි රත්තරන් පින්වත්නි. මේ සංසාරයෙන් එතර වෙලා යන්න මගේ රත්තරන් පින්වත්නි. මේ සංසාරේ ඉන්නවත් යන්නවත් හොඳ තැනක් නෙමෙයි මගේ පින්වත්නි. එතර වෙන්න ඕනි තැනක් මගේ පින්වත්නි. යම් වෙලාවක ඔබ දරුවෙක් පතනවා නම්, ඔබ මේ කාමයට රුචි නම් නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සාපීතා. ඔබේ දරුවව දැක්කට පස්සේ කිසා ගෝතමියට කියවුණා වගේ මෙවන් දරුවෙකුලත් අම්මා නම් ඒකාන්තෙන් නිවුණු ලදක්ය. මෙවන් පුතෙකුලත් තාත්තා නම් ඒකාන්තෙන් නිවුණු පියෙක්ය. නිබ්බුතානූන සානාරී. මෙවන් ස්වාමියෙකුලද භාර්යාව ඒකාන්තෙන් නිවුණේය කියලා ඔබට පින්වත්නි අහන්න පුළුවන්. එහෙම සැනසෙන්න පුළුවන් පුතෙක් මේ ලෝකෙට දායාද කරන්න. මෙයාගේ පුතා ලොකු මිනිස්සෙක් කියලා මානින් උදම්මන්නවා කියලා කියන්නේ අපිට නම් පේන්නේ පින්වත්නි පිස්සෝ ටිකක් එක්ක එකතු වෙලා Tamanගේ පිස්සන්ගේ මලු ටික එළියට දාගෙන මගේ මල්ලේ මේවා තියෙනවාය, මගේ මල්ලේ මේවා තියෙනවාය කියලා එක එක පිස්සන් තමන්ගේ මලු ගැන උදම්මනනවා වගේ හිස් ජීවිතය ගැන උදම්මනනවා නම්, හිස් ජීවිතය ගැන මාන්නින් පිම්බිලා ඉන්නවා නම්, හිස් ජීවිතය ගැන මාන්නින් දොඩවනවා නම් පින්වත්නි ඔබත් තමන්ගේ වැඩකට නැති මල්ලත් අදින පිස්සන් ගාවත් කිසිම වෙනසක් නැහැ කියන එක මතක තියාගන්න. මේ ජීවිතය ගැන පින්වත්නි උදම්මනන්න එපා. මේ ජීවිතය උදම්මනන්න තියා හිතන්න හෙල්ලෙන්නවත් පුළුවන් කමක් නැති ජීවිතයක්. මේ කරුණු කාරණා තේරුම් අරගෙන
මේ ජීවිතෙන් මිදිලා යන්නම පින්වත්නි උත්සාහ කරන්න. ක්‍රමානුකූලව ධර්මතා අවබෝධ කරගන්න. රත්තරන් පුතෙක් රත්තරන් දරුවෙක් රත්තරන් කල්යාණ මිත්‍රෙක් ප්‍රාර්ථනා කරන්න. උදේ හවස ප්‍රාර්ථනා කරන්න. කාමයේ නෙමෙයි පින්වත්නි මේ කාමයන්ගෙන් මිදීමක්ම ප්‍රාර්ථනා කරන්න. කාම වස්තුන් එක්ක අතරමං වීමක් නෙමෙයි මේ කාම වස්තුන්ගෙන් මිදී යාමක්ම ප්‍රාර්ථනා කරන්න. එහෙම ප්‍රාර්ථනා කළොත් නම් එහෙම ජීවිතේ සකස් කරගත්තොත් නම් ඔබට කිසිම දවසක වරදින එකක් නෑ මගේ පින්වත්නි. ඔබට මතකයිද එවැනි පින්වන්ත දරුවෝ මේ ලෝකයට බිහි කරපු බොහෝ මව්වරු නිවිලා ගියේ පින්වත්නි හරි පුදුම විදිහට. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ අම්මා බලන්න, සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ අම්මා බලන්න මිත්‍යා දෘෂ්ටික කාන්තාවක් වෙලා හිටියේ. හැබැයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අවසාන භාගයේදී තමන්ගේ අම්මා ගාවට ගිහිල්ලා තමන්ගේ අම්මව මාර්ගඵලයක පිහිටවපු හැටි කල්පනා කරන්න. පින්වත්නි සත්පුරුෂ දරුවෙක් හැදුවත් කවදාවත් සංසාරේ අතරමං වෙන්නේ නෑ මගේ පින්වත්නි. යහපත් ප්‍රඥාවන්ත පැනවත් දරුවෙක් හැදුවොත් කවදාවත් සංසාරේ දුක් විඳින්න වෙන්නේ නෑ පින්වත්නි. බියකුරු සංසාරේ ගිලිලා යන්න ඔබට ඒ දරුවා කවදාවත් ඉඩ තියෙන එකක් නෑ මගේ පින්වත්නි. සසර ඔබ කරලා තියෙන පින නම් මෙවැනි පුතෙක් ලබන්න නම් මෙවැනි පුතෙක් ඇසුරට නම් පුංචි පහේ පිනක් නොවන බව මතක තියාගන්න. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න නම් පින්වත්නි කිසිදාක අමතක කරන්න එපා. සමහර අන්ධයෝ ඉන්නවා. ඒ අන්ධයන්ට මැණික් පෑගුණාට පළක් නෑ පින්වත්නි. සමහර මේ මනුස්ස ජීවිතෙත් මනුෂ්‍ය අන්ධයෝ ඉන්නවා. මෙච්චර බුද්ධ ශාසනයක් බුදුපුතින් වහන්සේලා ධර්මයේ පින්වත්නි Tamanට අහු වෙනවා. හැබැයි අන්ධයන්ටත් වඩා හපන්. අන්ධයන්ට නම් මගේ පින්වත්නි මේක පේන්නේ නැතිවයි යන්නේ. මේ සමහරක් අන්ධයෝ මේක පෙනිපෙනිම මේක දැක දැකම මේ අවස්ථාව ගිලිහවා ගන්න හැටි නම් පින්වත්නි හරිම පුදුමයි. නුවණ නැතිකමද කියලා හිතනවා. කල්පනා කරන්න බැරිකමද කියලා හිතනවා. තේරෙන්නේ නැතිකමද කියලා හිතනවා. මොනවා වුණත් මගේ පින්වත්නි ජීවිතේ නම් අස්තිරයි. ජීවිතේ නම් පින්වත්නි නිස්සාරයි. නිස්සාර ජීවිතේ අස්තිර ජීවිතේ අතහරිනවා විනා පින්වත්නි අල්ලගන්නම් දුවන්න එපා මගේ රත්තරන් පින්වත්නි. මහා මායාවක් ප්‍රජාපතියක් ලෝකයට දුන්නු ආදර්ශය ඒකයි. තමන් දරුවෙක් හදනවා නම් දරුවටත් නිවීමෙන තමන්ටත් නිවීමෙන ලෝක සත්වයක් නිවා ගන්න දරුවෙක් හදන්න. එයින් මගේ පින්වත්නි ඔබට එන්නේ පීඩාකාරී සතුටක් නෙමෙයි සහනදායී සතුටක්. සමහර විට ජීවිතේ ජීවත් වෙනකොට කරන නොයෙකුත් කර්ම වලින් අකුසල කර්මත් තියෙනවා සෝමනස්ස සහගතව දැනෙන ඔබට සතුටක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒක හරිම කැත, ඒක හරිම නපුරු, ඒක හරිම නරක, ඒක හරිම නිස්සාර, ඒක හරිම පීඩාකාරී සතුටක්. ඒ පීඩාකාරී සතුට කවදාවත් ඔබේ මනස තෘප්තිමත් කරවන්නේ නැහැ. ඔබේ මනස ක්‍රූර කරවන එකමයි වෙන්නේ. ඔබේ මනස සුවපත් නම් කරවන්නේ නැහැ. ඔබේ මනස විකෘති කරන එකමයි වෙන්නේ. හැබැයි පින්වත්නි ඔබේ දරුවා නිවන කෙනෙක් බවට පත් කරන්න, ඔබ නිවිලා යන කෙනෙක් බවට පත් වෙන්න, ලෝකයක් නිවන කෙනෙක් බවට පත් කරන්න, ඒක දිහා බලලා ඔබ ලබන සතුට කාගේවත් වචන වලට සීමා වෙන්නේ නැති හරීම අහිංසක සතුටක්, හරීම සුවපත් සතුටක්, හරීම ප්‍රබල සතුටක්, කාටවත් හොරකම් කරන්න බැරි සතුටක්. ඔබට මතකයි නම් යස මහරහතන් වහන්සේව මතකද? යසකුල පුත්‍රයයි කියලා අපි සාමාන්‍යයෙන් මේ සිහිපත් කිරීම කරන්නේ. එදා යසකුල පුත්‍රයාත් යහළුව 54 දෙනත් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා පැවිද්දටපත් වෙනවා. මේ පුතාව හොයාගෙන ආපු අම්මා සුජාතාවයි. සුජාතාව පින්වත්නි පළවෙනියටම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනේ නිවන් දැකපු සෝවාන් භාවයට පත්වෙච්ච මාර්ගඵලයක් අවබෝධ කරපු ගිහි කාන්තාව බවට පත් වුණා. බලන්නකෝ යස පුතාව තමන් හදපු අම්මට ලැබිච්ච දායාදය. බලන්නකෝ බුදු පුතෙක්ව ලෝකයට දායාද කරපු අම්මට ලැබිච්ච දායාදය. ප්‍රාර්ථනා කරන්න, අදිෂ්ඨාන කරන්න, ජීවිතේ යම් කුසලයක් වෙත්නම් අපටත් මෙවැනි බුදු පුතුන් ඇසුරට ලැබේවා. නිතර නිතර මේ බුදු පුතුන්ගේ අනුශාසනා මැද මහා මායාවක් හදපු දරුවා වගේ දරුවනුත් නිවිලා, ලෝකයනුත් නිවිලා, ලෝක සත්වයත් නිවිලා, මාත් නිවිලා යන නික්ලේශී වූ, නික්ලේශී භාවයට ප්‍රතිපත්ති පුරන්නා වූ, නිරාමිස සුවය ගැන කතා කරන්නා වූ, නිරාමිස සුව විඳින්නා වූ සියලුම උතුම් බුදු පුතුන් වහන්සේලා, උතුම් පුත්‍රවණන් වහන්සේලා අපට ලැබේවා ලැබේවා. ඒ සඳහා මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න. අද දවසේ මේ පිංගුතුන් කවුරුත් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මහා මායාවැනි, සුද්ධෝදන රජතුමා වැනි, ප්‍රජාපතීන් වහන්සේලා වැනි උත්තම උත්තමාවියන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා
බොහෝම නික්ලේශීව මේ සිතවිලි වලින් තමන්ගේ ලෝකය පිළිබඳව තමන් තුරුළු කරගෙනින් ලෝකය පිළිබඳව කල්පනා කරලා රැස්වුණා වූ යම් ධර්මඥානයක් වෙද්ද ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලද්දා වූ යම් කුසලයක් වෙද්ද අප විසින් ධර්මයේ දේශනා කිරීමෙන් ලද්දා වූ යම් කුසලයක් වෙද්ද මේ සියලුම කුසල් ප්‍රාර්ථනා පරිදි ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවී යන්නට පාරමිතාවක් වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න හැම දිනෙකටම උතුම් සම්මා සම්බුදු සරණ වේවා උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න අවසරයි අපේ හම්දුරුවනේ අද ධර්මාසනයට දායකත්වය ලබා ගන්නේ කසුනි කටුගම්පල මහත්මිය දායකත්වය ලබාගෙන මේ උතුම් ධර්ම දානමය පින්කමෙන් ඇය බලාපොරොත්තු වන්නේ 2007 ඔක්තෝබර් මාස 10 වන දින හදිසි අනතුරකින් පරලොව සැපත් වුණු ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන රවි දසනායක මහතාට මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වාම හදිසි අනතුරු අකල් මරණ සිදු නොවේවා යන පැතුමෙන් පින් අනුමෝදන් කරන්නටත් 2002 අගෝස්තු මාස 28 වන දින මිය ගිය තමන්ගේ පියාණන් වන කේ.ඒ. සමරසිංහ කටුගම්පල මහත්මයාට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම මේරිනෝනා එදිරිසිංහ අනේලිස් අප්පුහාමි පී.කේ. පියදාස නිමල් දසනායක ඇතුළු සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් මේ පින්කමේ තවත් අරමුණක් පී.කේ. කාන්ති සහ කේ.කේ. නන්දාවතී කියන මාතාවන්ට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් තවත් එක් අරමුණක් වනවා කඳු බොඩ පදිංචි කසුනි කටුගම්පල මහත්මියගේ නම් සිහිපත් කළ අපේ පින්වත් දායක දායිකාවන් කසුනි කටුගම්පල මහත්මිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනෙක් එකතු පාදා වෙලා අද දවසේ මේ උතුම් පින්කම සිද්ධ කරගන්නේ සොකීය මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට කියලා බලාපොරොත්තු සිහිපත් කරලා තියෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්න දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තුෙන් කරගත්තා වූ පින්කම සියලුම මියගේ ඥාතීන් මෙපින් අනුමෝදන් කරගනිත්වා සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා උතුම් නිවනින් නිවෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම සුජීවත්ව වාසය කරන මව් දෙමව්පියන්ට මෙපින් අනුමෝදන්ව ලබන්නා වූ උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වේවා උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන්ව දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සිරස FM ධර්මාසනය ධර්මාසනයට වැඩම කොට වදාළ පූජනීය කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. හෙටත් රාත්‍රී 9:05ට ධර්මාසනය ශ්‍රවණය කරන්න. ඔබ හැමට තෙරුවන් සරණයි. සිරස FM ධර්මාසනය